දරුවනේ අද ඔයලා එකතු වෙලා ඉන්නේ ඉලෙක්ට්‍රොනික පාඩමක් එක්ක. ඉලෙක්ට්‍රොනික පාඩමේ පහුගිය කොටස් මම දාලා තියෙනවා, කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවා මේ ගිහිලා බලන්න පුළුවන් ඔයලාට. අද මම ඔයලාට කියලා දෙන්න යන්නේ සෙමි කන්ඩක්ටර්. සෙමි කන්ඩක්ටර් කියන්නේ මොකද්ද? සෙමි කන්ඩක්ටර් කියන්නේ අර්ධ සන්නායක. මොනවාද? අර්ධ සන්නායක. හරිද? මේ නමෙන්ම අපිට තේරෙනවා නේද? අර්ධයක් සන්නායන වෙනවා. අර්ධයක් සන්නායන වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ මොනවද? සන්නායක. හරිද? අපි දන්නේ සන්නායක. අය තියෙනවා පරිවාරක. හරි. අර්ධ සන්නායක කියන්නේ මේ දෙකේම ගුණාංග තියෙනවා. මේ දෙකේම ගුණාංග එකතු වෙලා හැදිච්ච එකක් තමයි අර්ධ සන්නායක කියලා කියන්නේ. හරි. අපිට ගත්ත හැකි ආවර්තිතා වගුවේ 1 2 3 කාණ්ඩවල තියෙන ඒවා 1 2 3 කාණ්ඩවල තියෙන මූලද්‍රව්‍ය සන්නායක මූලද්‍රව්‍ය ලෝහ මූලද්‍රව්‍යනේ S ගණුව සන්නායක මූලද්‍රව්‍ය කියලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම 6 7 8 වෙනි කාණ්ඩය. ආවර්තිත වගුවේ 8 වෙනි කාණ්ඩය අපිට ගන්න පුළුවන් පරිවාරක කියලා. එතකොට අපි අර්ධ සන්නායක කියලා ගන්නේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මොනවද? 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. උදාහරණයක් විදියට අපි ගන්නවා සිලිකන්. හරිද? මොනවද? සිලිකන්. මම මේ ප්‍රස්තාර ඇඳලා තියෙන්නේ උෂ්ණත්වයත් එක්ක සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධතාවයේ ප්‍රස්තාරය. මේ ඇඳලා තියෙන්නේ පරිවාරකත් එක්ක විද්‍යුත් පරිවාරකවල විද්‍යුත් ප්‍රතිරෝධතාවයේ සමීකරණය. හරි. බලන්න. අපි ලෝහයක් රත් කරනකොට බලන්න මොකද වෙන්නේ? විද්‍යුත් ප්‍රතිරෝධතාවය එන්න වැඩි වෙලා තියෙනවා. හරිද? ඒ මොකද විද්‍යුත් ප්‍රතිරෝධතාවය වැඩි වෙන්නේ ලෝහේ? ලෝහයේ තියෙන ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය වැඩි වුණාම එහාට මෙහාට ඒව අතර ඝට්ටන වෙනවා. ගැටුම් නැති වෙනවා. ඒවා එකම දිශාවකට තල්ලු කරන්න අමාරුයි. ඒ හින්දා තමයි ලෝහවල උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධතාවය වැඩි වෙන්නේ. ඒ වගේම තමයි පරිවාරකවල උෂ්ණත්වය වැඩි කරනකොට ඔය එහෙම් මෙහෙන් ඉලෙක්ට්‍රෝනයක් දෙකක් එළියට වයින්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කරනකොට ඒ උෂ්ණත්වය වැඩි හින්දා තියෙන මූල ඉලෙක්ට්‍රෝන තියෙන කවචෙන් එකක් දෙකක් එළියට පැනලා නිකන් සුළු ධාරාවක් යන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ පරිවාරවල චූට්ටක් යටින් මම මේ ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ. මේ ප්‍රතිරෝධය චූට්ටක් අඩු වෙනවා කියලා. හැබැයි අර්ධ සන්නායක වල වෙන්නේ ඊට වඩා වෙනස්ම දෙයක්. මොකද්ද වෙන්නේ? අර්ධ සන්නායකයක් රත් කරනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා එන්නේ. අර්ධ සන්නායකයක් රත් කරනකොට මේ බලන්න ප්‍රතිරෝධය එන්න අඩු වෙලා. ඒ මොකද ප්‍රතිරෝධය අඩු වෙන්නේ එන්න? ඒ ප්‍රතිරෝධය අඩු වෙන්නේ
අර්ධ සන්නායක හැදිලා තියෙන මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන රත් කරනකොට හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන එළියට පයින්නවා. ඒ කියන්නේ අපි හිතමුකෝ සිලිකන් දැලිස. සිලිකන් දැලිස හැදිලා තියෙන්නේ සිලිකන් එන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝනයයි ඉලෙක්ට්‍රෝනේ මෙහෙම අවුල තියාගෙන ඉන්නේ. රත් කරනකොට මේ ඉලෙක්ට්‍රෝන එළියට නිදහස් වෙනවා. එළියට නිදහස් වෙනකොට මෙතන කුහරයක් හැදෙනවා. දැන් ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ මෙතන. මෙතන කුහරයක් හැදෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන හා මේ කුහර නිසා මේ වාගේ මේ ඉලෙක්ට්‍රෝන හින්දා ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය වැඩි වුණාම ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? ධාරාවක් සන්නයනය කරනවා. දැන් මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝන වගේ මොනවද තියෙන්නේ? කුහර තියෙනවා. මේ කුහර ධාරාව සන්නයනය කරනවා. ඒ හින්දා අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට ප්‍රතිරෝධතාවය අඩු වෙනවා. මොකද්ද නිසංග අර්ධ සන්නායකයක් වන්නේ කියලා. නිසංග අර්ධ සන්නායකයක්. අපි අර්ධ සන්නායක හදන්න ගන්නේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මොනවද? 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි අපි අර්ධ සන්නායක හදන්න ගන්නේ. ඒ අතරින් අපි ගන්නවා සිලිකන් ගන්නවා, ජර්මේනියම් ගන්නවා. මොනවද ගන්නෙ අපි? සිලිකන්, ජර්මේනියම්. දැන් මම සිලිකන් වලට අදාළව දැලිසක් ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ නිසංග අර්ධ සන්නායක ස්පටික දැලිසක්. බලන්න ඉලෙක්ට්‍රෝන අවුලේ තබාගෙන ඉන්නවා. හරිද? නිසංග අර්ධ සන්නායකයක් කියන්නේ මොකද්ද? මේකේ කිසිම වෙන මූලද්‍රව්‍යයක් කලවම් වෙලා නැහැ. මොකද්ද? මේ සිලිකන් දැලිසේ සිලිකන් විතරයි තියෙන්නේ. ඒ හින්දා මේකට කියනවා නිසංග අර්ධ සන්නායක ස්පටික දැලිසක් කියලා. හරිද? දැන් මේ නිසංග අර්ධ සන්නායකය රත් කර තමයි මේ තියෙන්නේ. මේ නිසංග අර්ධ සන්නායකේ රත් කරාම මෙන්න මේ වගේ මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනේ මේ මෙහාට පැනලා මේ රත් කරාම දැන් මේ ඉලෙක්ට්‍රෝනේ බන්ධන වලට කිසිම බන්ධනයකට බැඳිලා නැහැ. ඒ හින්දා මේක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන. දැන් මේ තියෙන්නේ රත් කරාම වෙනදී. දැන් මෙතන ඉලෙක්ට්‍රෝනයක් ගියාම මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනේ තියෙනකොට මෙතන උදාසීනයි. දැන් ඍණ එකක් ගියා මෙතනට. එහෙනම් මේක කුහරයක් වෙනවා. මොකද්ද? කුහරයක්. මේ කුහරේ ධන ආරෝපිතයි. දැන් නිදහස් ඉලෙක්ට්‍රෝනේ ඍණ ආරෝපිතයි. හරිද? මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් ධාරාවක් සන්නයනය කරන්න. මොකද්ද? මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් ධාරාවක් සන්නයනය කරන්න. හරිද? ඒ වගේම මේවා ඍණාරෝපිතනේ. මේ ධනාරෝපිතයි. මේවා මේ පැත්තට ධාරාව සන්නයනය කරනකොට මේ කුහරයට පුළුවන් මෙතන ඉලෙක්ට්‍රෝනේ ඇදලා මෙතනට ගන්න. මොකද්ද? මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ ඇදලා මෙයාට පුළුවන් මෙතනට ගන්න. දැන් එතකොට මෙතන ඉලෙක්ට්‍රෝනයක් වෙනවා, කුහරය මෙතන වෙනවා. ඒ වගේ මේ කුහර වලට ඒ විදිහට ගමන් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් නිදහස් දැන්
මේ සන්නායකේ රත් කරාම ඉලෙක්ට්‍රෝන වලිනුත් චලනයක් වෙනවා. ධන කුහර වලිනුත් චලනයක් වෙනවා. එතකොට මේ රත් කරපු දැලිසට පුළුවන් ධාරාවක් සන්නයනය කරන්න. මේක තමයි නිසංග අර්ධ සන්නායකයක තියෙන විශේෂත්වය. හරිද? මොකද වෙන්නේ එතකොට? රත් කරනකොට මොකද? නිදහස් ඉලෙක්ට්‍රෝන ජනනය වෙන හින්දා මේකේ ප්‍රතිරෝධය අඩු වෙනවා. අපි ඊළඟට බලමු. ඉස්සල්ලා මම ඔයාලට කියලා දුන්නා. දැන් අපි බලමු බාහ්‍ය අර්ධ සන්නායකයක් කියන්නේ මොකක්ද කියලා. ඉස්සරලා අපිට තිබ්බේ නිසංග අර්ධ සන්නායකයන්නේ. නිසංග අර්ධ සන්නායකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. ඒ හින්දා අපි මේකේ ඉලෙක්ට්‍රෝන එකතු කරන්න ඕනේ මේකට. එක්ක කුහර එකතු කරන්න ඕනේ. ඒ හින්දා අපි කරන වැඩේ සිලිකන් දැලිසට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් චූට්ටක් දානවා. මොකද්ද? සිලිකන් දැලිසට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් චුට්ටක් දානවා. හරි මේ තියෙන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය SB. චුට්ටක් දාපුවාම පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. දැන් සිලිකන් වල මූල ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි. හරිද? සිලිකන් වල 4යි. දැන් බන්ධන මේ විදිහට හදාගත්තාම අපිට එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. මේක නිදහස් ඉලෙක්ට්‍රෝනයක්. ඒ හින්දා දැන් අපි මේ විදිහට හදන බාහ්‍ය අර්ධ සන්නායකයේ ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හින්දා අපිට මේකට කියනවා n type බාහ්‍ය අර්ධ සන්නායකය කියලා. ඒ කියන්නේ නෙගටිව් ටයිප් බාහ්‍ය අර්ධ සන්නායකය. ඒ වගේම අපි ඒ සිලිකන් දැලිසට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් චූට්ටක් දානවා. අපි සිලිකන් දැලිසට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් චූට්ටක් දානවා. දාපුවම මොකද්ද වෙන්නේ? තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල කියන්නේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයද? 1යි 2යි 3යි. මේ තුන බන්ධන හදා ගන්නවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝනයට බන්ධනයක් හදා ගන්න නැති හින්දා කුහරයක් ඇති වෙනවා. හරිද? මේ කුහරයට පුළුවන් ළඟ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා මේ ඉලෙක්ට්‍රෝන මෙතනට දාගෙන මේ කුහරෙ මෙතනට යනවා. මෙහි තියෙන ඉලෙක්ට්‍රෝන මෙහාට දාගෙන කුහරෙ මෙහාට යනවා. ඒ හින්දා මේ කුහරයට පුළුවන් ධාරාව සන්නයනය කරන්න. ඒ හින්දා මේක ධන ආරෝපිතයි. කුහර ධන ආරෝපිතයිනේ. එහෙනම් මේකට කියනවා p type බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා. තව විශේෂ දෙයක් තමයි මේ දැලිසත් රත් වෙනවා. රත් කරපුවාම මේ දැලිසෙත් ඉලෙක්ට්‍රෝන කුහර ජනනය වෙනවා. මේ දැලිසෙත් ඉලෙක්ට්‍රෝන කුහර ජනනය වෙනවා. ඒව ධාරාව සන්නයනය කිරීමට හේතු වෙනවා. හරිද? ඒ හින්දා දැන් මේ දැලිසේ මොනවද වැඩිපුර තියෙන්නේ? ඉලෙක්ට්‍රෝනනේ. ඉලෙක්ට්‍රෝන මේකට කියනවා බහුතර වාහකය කියලා. මොනවද? ගොඩක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන බහුතර වාහක කියනවා. දැන් රත් වුණාම කුහර චුට්ටක් තියෙනවනේ. කුහර චුට්ටක් ජනනය වෙන හින්දා ඒකට කියනවා කුහර වලට කියනවා සුළුතර වාහක කියලා. ඒ වගේම
මේ දැලිස වැඩිපුර තියෙන්නේ මොනවද? කුහරනේ. කුහර. මේ දැලිස වැඩිපුර තියෙන්නේ කුහර. කුහර තියෙන මේක බහුතර වාහකය. හරිද? මේ දැලිසත් රත් වුනහම නිදහස් ඉලෙක්ට්‍රෝන ජනනය වෙනවනේ. ඒ හින්දා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට කියනවා වහන්න සුළුතර වාහක කියලා. හරි. දරුවනේ අපි බලමු Pn සංඛ්‍යක් කියන්නේ මොකද්ද කියලා. මම කලින් ගන්නවනේ වලට P type අර්ධ සන්නායකයකුයි බාහ්‍ය අර්ධ සන්නායකකුයි මේ තියෙන N type බාහ්‍ය අර්ධ සන්නායකයකුයි. P type බාහ්‍ය අර්ධ සන්නායකයේ මොනවද බහුතර වාහක තියෙන්නේ? කුහර. හරිද? N type අර්ධ සන්නායකයේ මොනවද බහුතර වාහක තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන. දැන් මේවා දෙකක් ගෙනල්ලා මෙහෙම සෙට් කරමු. එකට තියෙනවා. මේ පළවෙනි අවස්ථාව ගේන අවස්ථාව මේ එකට ලං කරලා තියෙනවා. ගෑවලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තේ ධන තියෙනවා. මේ පැත්තේ ඍණ තියෙනවා. මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝනයයි කුහරයයි එකතු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයයි කුහරයයි එකතු වෙනවා. මේ විදිහට ළඟ තියෙන ඉලෙක්ට්‍රෝන කුහර එකතු වෙනවා. එකතු වුණාට පස්සේ උදාසීන කලාපයක් හැදෙනවා. මොකද්ද? උදාසීන කලාපයක් හැදෙනවා. මෙහෙම උදාසීන කලාපයක් හැදුනට පස්සේ මේ පැත්තේ තියෙන කුහරට මේ ඉලෙක්ට්‍රෝනේ හම්බෙන්න යන්න බෑ. මේ කුහරට මේ ඉලෙක්ට්‍රෝනේ හම්බෙන්න යන්න බෑ. ඒ හින්දා මේ වගේ ස්ථායී අවස්ථාවක් අපිට හම්බ වෙනවා. මෙන්න මේ බාධක පෙදෙසට කියනවා හායිත පෙදෙස කියලා. මොකද්ද? හායිත පෙදෙස. මේකට තමයි කියන්නේ Pn සංඛ්‍යා. මේ පැත්ත P පැත්ත, මේ පැත්ත N පැත්ත. මේ පැත්ත P පැත්ත, මේ පැත්ත N පැත්ත. ඕගොල්ලොන්ගේ ඩයෝඩ් වල තියෙන්නේ Pn සංඛ්‍යා. ඩයෝඩ් මතකද ඕගොල්ලෝ මේ වගේ ඕගොල්ලෝගේ රේඩියෝ වල එහෙම ඩයෝඩ් තියෙනවා. මේ ඩයෝඩ් එක ඇතුලේ තියෙන්නේ Pn සංඛ්‍යා. ඒකේ සංකේතය තමයි මෙහෙම මේ විදිහට. මේ තියෙන්නේ Pn සංඛ්‍යා. අපි ඊළඟට බලමු පසු නැඹුරු අවස්ථාව. මොකද්ද පසු නැඹුරු කියන්නේ? හරිද? P පැත්තට බැටරියේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා. N පැත්තට බැටරියේ ධන අග්‍රය සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි මේ ස්විච් එක දානවා. මේ ස්විච් එක දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි. ඍණ පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම මෙහාට ගලන් යනවා. දැන් මොකද වෙන්නේ? මේ පැත්තේ දැන් ඉලෙක්ට්‍රෝන එනවා. බැටරියෙන් ඉලෙක්ට්‍රෝන එනවා. මේ බැටරියෙන් ඉලෙක්ට්‍රෝන ආවහම මේ ධන කුහර මොකද කරන්නේ? ධන කුහර මේ ඉලෙක්ට්‍රෝන සමග ධන කුහර වලට ඉලෙක්ට්‍රෝන කියන්නේ කෑමක් වගේ. ඒ කෑම කන්න මේ ධන කුහර ඔක්කොම මේ පැත්තට යනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තෙන් එනවා ධනාංශු. එතකොට මේ පැත්තෙන් ධනාංශු එනකොට මේ ඉලෙක්ට්‍රෝන වලට ධනාංශු කියන්නේ කෑමක් වගේ. එතකොට කෑම කන්න ඉලෙක්ට්‍රෝන ඔක්කොම මෙහාට එනවා. එතකොට වෙන්නේ මෙන්න මේ බාධක පෙදෙස විශාල වෙනවා. මොකද වෙන්නේ? බාධක පෙදෙස විශාල වෙනවා. බාධක පෙදෙස විශාල වුණාම
මේ අවස්ථාවේදී මේ සංදිය හරහා කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ. මොකද මේ බාධකය විශාල වුණා. මේකට තමයි කියන්නේ පසු නැඹුරු අවස්ථාව කියලා. මේ තියෙන්නේ ඒකේ ඩයෝඩ් සලකුණත් එක්ක සර්කිට් එක. මේකට මොකද්ද කියන්නේ? පසු නැඹුරු අවස්ථාව. දැන් දරුවනේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඊළඟට පෙර නැඹුරු අවස්ථාව. එතකොට මේ P පැත්තට මේන් පැත්ත P පැත්තට බැටරියේ ධනාග්‍ර සම්බන්ධ කරනවා. N පැත්තට බැටරියේ ඍණාග්‍ර සම්බන්ධ කරනවා. දැන් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩිනේ. ඒ හින්දා මෙහෙන් ඉලෙක්ට්‍රෝන මෙහාට ගලන් එනවා. මෙහාට ඉලෙක්ට්‍රෝන ගලාගෙන එනවා. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයි මේ ඉලෙක්ට්‍රෝන මොකද? මේ ඉලෙක්ට්‍රෝන මගින් මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. මොකද වෙන්නේ? විකර්ෂණය කරනවා. මේ පැත්තෙන් ධන අංශු ගලාගෙන එනවා. එතකොට ධන අංශු මොකද? මේ ධන අංශු විකර්ෂණය කරනවා. හරිද? එහෙම විකර්ෂණය කරාම මෙන්න මේ බාධක පෙදෙස එන්න කුඩා වෙනවා. හරිද? තවත් වෝල්ටේජ් එක වැඩි කරාම මේ බාධක පෙදෙස ඉවත් වෙලා යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මෙහාට ගමන් කරනවා, කුහර මෙහාට ගමන් කරනවා. දැන් මොකද වෙන්නේ? පෙර නැඹුරු අවස්ථාවේදී මේ සංදිය හරහා ධාරාවක් ගමන් කරනවා. දැක්ක නේද? අපි මේක ප්‍රස්ථාරකින් වගේ ඇන්දොත් මෙන්න මේ විදිහට මේ අක්ෂයට ගමු අපි වෝල්ටේජ් එක, මේ අක්ෂයට ගමු අපි ධාරාව. හරිද? මොකද වෙන්නේ? අපි එන්න වෝල්ටේජ් එක වැඩි කරගෙන යනවා මෙහෙම. වැඩි කරන ගියාම චූටි ධාරාවක් යනවා. සුළු ධාරාවක් යනවා. ඒ මොකද සුළු ධාරාවක් යන්නේ? මේ වගේ තියෙනවා මොකද්ද? සුළුතර වාහක. සුළුතර වාහක වලින් පොඩි ධාරාවක් ගමන් කරනවා. ඊට පස්සේ එන්න මොකද? බාධක පෙදෙස එන්න කුඩා වෙලා බාධක පෙදෙස නැති වෙලා යනවා. බාධක පෙදෙස නැති වුණාම ධාරාවක් මෙහෙම කරනවා. වැඩි ධාරාවක්. හරිද? මේ අපි යන්නේ සිලිකන් වලට නම් සිලිකන් වල මේ මෙන්න මෙතන අගය 0.7යි වෝල්ට්. අපි අර්ධ සන්නායකයේ ජර්මේනියම් භාවිතා කරොත් අපිට මෙතන මේ අගය එන්නේ 0.3යි වෝල්ට්. ඒකේ මෙහෙම 0.3ට ඇවිල්ලා මෙහෙම ධාරාවක් ගමන් කරනවා. මේ තියෙන්නේ ජර්මනි. මේ තියෙන්නේ පෙර නැඹුරු අවස්ථාව. ඒ වගේම අපිට ඕන මේ ප්‍රස්ථාරෙම පසු නැඹුරු අවස්ථාව එන්නේ. මොකද වෙන්නේ? අපි පසු නැඹුරු අවස්ථාවේදී කරන්ට් එක දෙපැත්තේ වෝල්ටේජ් එක එන්න වැඩි කරනකොට සුළුතර වාහක වලින් කුඩා ධාරාවක් හට ගන්නවා. හරිද? සුළුතර වාහක වලින් කුඩා ධාරාවක් හටගෙන මොකද්ද වෙන්නේ කියලා මම මෙතන අඳින්න. මේ විදිහට මේ සංදි එන්න ලොකු වෙනවනේ දැන්. මේ පැත්තේ කුහර, මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන, මේක බැටරිය අනිත් පැත්තට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ වෝල්ටේජ් එක එන්න වැඩි කරගෙන යනකොට මේ සංදි එන්න ඈත් වෙනවා.
ඈත් වෙලා මේ සංදිය අන්තිමේට කඩාගෙන යනවා. මේ සංදිය කඩාගෙන යනවා කියන්නේ ඩයෝඩ් එක පිච්චෙනවා. මේ වගේ තැනකට ඇවිල්ලා ඩයෝඩ් එක මෙහෙම වැඩි ධාරාවක් මේ සංදිය හරහා ගමන් කරනවා මේ පැත්තට. ධාරාවක් මේ පැත්තට සංදිය හරහා ගමන් කරනවා. මේ අවස්ථාවේදී මේ සංදිය පිච්චිලා. මේ ඩයෝඩ් එකෙන් ආය අපිට වැඩක් නැහැ. මේ අවස්ථාවට කියනවා පසු නැඹුරු අවස්ථාව කියලා. මෙන්න මේ හරියට සුළු ධාරාවක් ගලන්නේ සුළුතර වාහක වලින්. මේ සංදියේ තියෙන සුළුතර වාහක. ඒ සුළුතර වාහක වලින් ධාරාව ගලලා ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ ආය ධාරාවක් ගලන්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ සංදිය පිච්චෙන අවස්ථාව. මේ සංදිය පිච්චෙන අවස්ථාව. හරිද? මේ තියෙන්නේ පෙර නැඹුරුවේ. පෙර නැඹුරුවේදී මේ සුළුතර වාහක වලින් ගලන ධාරාව තමයි මේ තියෙන්නේ. මේ චූටි ධාරාව. ඊට පස්සේ මේ සංදියේ බාධක පෙදෙස ඉවත් වෙන අවස්ථාව තමයි මේ. බාධක පෙදෙස ඉවත් වුණාම වැඩි ධාරාවක් ගමන් කරන්න වෙනවා. මේකට තමයි කියන්නේ ඩයෝඩ් එක ලාක්ෂණික ප්‍රස්ථාරය කියලා. සිලිකන් වල මේක මේ තියෙන්නේ ජර්මේනියම් වලට නෝ සිලිකන් වලට පොඩ්ඩක් පසු මේක අඩුයි පොඩ්ඩක් මේ වගේ සිලිකන් වල මේ වගේ ප්‍රස්ථාරයක් හම්බ වෙනවා පොඩ්ඩක් මේ ඩයෝඩ් එක පිච්චෙන වෝල්ටේජ් එක වැඩි මෙතනද කියනවා පසු කුළු වෝල්ටේජය මොකක්ද මෙතනද කියන්නේ පසු කුළු වෝල්ටේජය තේරෙනවද